අපගේ අවධානය යොමු කරන්න. ගීතාවලිය 118 වෙනි පරිච්ඡේදයේ අපි බලන්න යනවා 15 වෙනි පදයේ දෙසිට. ගීතාවලිය 118 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ දෙසිට අපි අවධානය යොමු කරන්න යනවා. ප්‍රීතිවීමයා ගැලවීමේ ශබ්දය ධම්මිස්යන්ගේ කූඩාරම්භලය. අපි ආඥා කරමු. සදාකාලික කරුණාවෙන් පූර්ණ අති ආදරවත් සාර්ථක දෙවියන් ඥානෙනි. අපි තවත් උදෑසනක වහන්සේගේ ධම්මසේ ඔබගේ පාවල සිටිනා අපගේ එකම ගැලුම්කාරී ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දයාවන්ත ඥානෙනි දැස්න වහන්සේගේ වචන තුල ඔබගේ සෙනගගේ ජීවිතවලට කතා කළ මැනව ප්‍රකාශ මැනව තේරුම් ගන්න ප්‍රඥාව නුවණ දුන මැනව වචනය අසන්න සියල්ලන් ආලේප කළ මැනව වචන අසන සෑම ඔබට බාර දෙන අතර ඔබගේ සේවකයා බාර වෙනවා කතා කරන්න සියලු ගෞරවය ස්තුතිය ප්‍රශංසාව නමස්කාරය ඔබටයි ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. प्रियावर समुद्रिया समुद्रिय प्रीतिवीमे आ ගැලවීමේ ශබ්දය. දැන් මේ ගීතාවලිය ලියන්නාව මේ ගීතිකා කරුවා මේක වෙලා පාස්කු මංගල්‍ය ස්තුති ගීයක් මේ ගීය ගායනා කරද්දී ඔව් කියනවා ප්‍රීතිවීමේ ආ ගැලවීමේ ශබ්දය. प्रीतिवीमे आ ගැලවීමේ ශබ්දය. මොකද්ද මේ ප්‍රීතිවීමේ आ ගැලවීමේ ශබ්දය කියලා කියන්නේ? යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිළිගත්තාද උන්වහන්සේගේ නාමය කෙරේ අදහගත්තාද එපමණ දෙනාට දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්න උන්වහන්සේ බලය දුන්නා. එතන යොහන්තුමා සුවාරංචි ලියන්නේ ඔය නම් කියනවා මාංසෙන්වත් ලේන් කැමැත්තෙන්වත් නොව ඔවුන් දෙවියන් වහන්සේගෙන් උපත ලැබුවය. අද උදෑසන නොබත් මාත් ඇතුළු සියලු කිදුරුවෝ උපත ලබලා තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන නැවත. ඉතින් ඒ යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තාද උන්වහන්සේගේ නාම කෙරේ අදහගත්තාද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ දරුවෝ දෙවියන් වහන්සේගේ දරුකම ලබා ගත්තා වූ අය තුළ තිබෙන්නේ කුමද ප්‍රීතියයි. ඒ ප්‍රීතිය තමයි පළමුවෙන්ම දෙවියන් වහන්සේ දෙන්නේ අපේ අතුලාන්තයට. අපේ අතුලාන්තේ ප්‍රීතිය. අතුලාන්තේ ප්‍රීතිය තුළ තමයි අපේ මුහුණු පැහැපත් වෙන්නේ. ඇතුළාතේ ප්‍රීතිය ඇතුළාතේ සමාදානය තිබෙනවා නම් අපේ මුහුණු පැහැපත්. ඒක තමයි අපේ ජීවිතය තුළ තිබෙනා වූ දේව ස්වභාවය. ඒ ප්‍රීතිය ඇවිල්ලා අපි විභාගي පහස් කළාම ලැබෙන දේ නොවේ. නැත්නම් වෙනත් තරගයකින් අපි ජයගත්තම ලැබෙන වූ ප්‍රීතිය නොවේ. නැත්නම් තවත් කාරණාවකින් අපි ලැබෙන වූ ප්‍රීතිය නොවේ. දෙවියන් වහන්සේ අපේ ඇතුළාන්තර දෙන ප්‍රීතිය තුලින් තමයි අපේ මූණ පැහැපත් වන්නේ. ඒක තමයි ජේසුස් වහන්සේ පිළිගන්න ප්‍රථමෙන් සහ ජේසුස් වහන්සේ පිළිගත්තාට පසුව ඔවුන්ගේ ස්වරූපය දෙකක්. ජේසුස් වහන්සේ පිළිගන්න ප්‍රථමෙන් මූණ අඳුරුයි. ජේසුස් වහන්සේව පිළිගත්තාට පස්සේ මූණ පැහැපත්. ඉතින් මෙතන සඳහන් කරනවා ප්‍රීතිය සහ ගැලවීමේ ශබ්දය. ගැලවීමේ ශබ්දය. මොකද්ද මේ ගැලවීමේ ශබ්දය කියලා කියන්නේ? ජේසුස් වහන්සේ මතෙව්තුමාගේ සුවාරංචිය උන්වහන්සේ පොළවේ දේශනා කරද්දී උන්වහන්සේ ගෝලයන්ට එක දෙයක් කිව්වා. ජේසුස් වහන්සේ කියනවා මම නුඹලාට කනට කරලා කියන දේ නුඹලා ගෙවල් උඩට නැගලා ප්‍රකාශ කරන්න. මම නුඹලාට රහසින් කියන දේ නුඹලා ගෙවල් උඩට නැගලා ප්‍රකාශ කරන්න. ප්‍රියවර සහෝදරයා මේ ගැලවීමේ ශබ්දය කියලා කියන්නේ අපි ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තාට පස්සේ අපේ ජීවිත තුළ තිබෙන්නේ කුමක්ද? ගැලවීමේ ශබ්දය.
අන් අයට යේසුස් වහන්සේ ගැන කියා දීම. ගැලවීමේ ශබ්දය තමයි අපේ නිවස්වල තිබෙන නම් කියන්නේ ඒකයි ප්‍රීතිය සහ ගැලවීමේ ශබ්දය ධර්මිෂ්ඨයාගේ කූඩාරම්වලය. ධර්මිෂ්ඨයාගේ කූඩාරම තුල වෙන වචන භාවිතා වෙන්නේ නැහැ. ධර්මිෂ්ඨයාගේ කූඩාරම තුල වෙන වචන පිටස්තර මිනිස්සුන්ට ඇසෙන්නේ නැහැ. ධර්මිෂ්ඨයාගේ කූඩාරම තුල හැම මොහොතකම රජකම් කරන්නේ ප්‍රීතියයි. මොකද ධර්මිෂ්ඨ මිනිස්සෙක් කියලා කියන්නේ දෙවියන් වහන්සේ සමග සබඳතාවයෙන් සිටින කෙනෙක්. දෙවියන් වහන්සේ සමග සබඳතාවයෙන් සිටින කෙනෙක් තුල ජීවිතයේ තිබෙන ප්‍රීතියයි. ඒ ප්‍රීතිය තුල තිබෙන්නේ මොකද්ද? ගැලවීමේ ශබ්දයයි. හැම මොහොතකම යාඥාව, හැම මොහොතකම ගීතිකාව, හැම මොහොතකම දෙවියන් වහන්සේ තුල තිබෙන යහපත් වචන පිටස්තරේ හැෙන්න ඕනේ මේ දේවල්. ඇතන් කිතුණු දිවසක් හැම මොහොතකම මනුෂ්‍යයන්ට පිටස්තර මනුෂ්‍යයන්ට ඇසෙනවා නම් අසමාදානයේ වචන. ඒ නිවසේ ඇවිල්ලා ධර්මිෂ්ඨගේ කූඩාරමක් නොවේ. ධර්මිෂ්ඨගේ කූඩාරමක් නෙමෙයි. මෙතන ඒකයි කියන්නේ ධර්මිෂ්ඨගේ කූඩාරම තුල තිබෙන්නේ මොකද්ද? ප්‍රීතිය, ගැලවීමේ ශබ්දය ධර්මිෂ්ඨගේ කූඩාරම. මොකද ධර්මිෂ්ඨගේ කූඩාරම තුල කවුද ඉන්නේ? ජේසුස් වහන්සේ. ඒ නිවසේ ගෘහමූලික ජේසුස් වහන්සේ. ඒ නිවසේ අධිපතිය ජේසුස් වහන්සේ. ඒ නිවසේ සියල්ලෙන් සියල්ල ඇවිල්ලා ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ සිටින තැන තිබෙන්නේ සමාදානයේ සහ ප්‍රීතියයි. ඒ විතරක් නෙමෙයි. ඒ නිවස තුල ඉඳන් කියනවා ස්වාමීන් වහන්සේගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියා කරයි. අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු අපේ කූඩාරම් වල මේ තත්ත්වය තිබෙනවද? ප්‍රීතිය තිබෙනවද? ගැලවීමේ ශබ්දය තිබෙනවද? ස්වාමීන් වහන්සේගේ හස්තය වික්‍රමාන්විතව ක්‍රියා කරනවද? මොකද දේව වචනය වෙනස් වෙන්න බෑ. ආසා පොළව පහව ගියත් උන්වහන්සේ කිව්වා මාගේ වචනය පහව නොවන්නේය. ආසා පොළව පහව යනවා. මේ හැම දෙයක්ම తాවකාලිකයි. දෙවියන් වහන්සේ ආදම් සහ ඒව පව් කරපු මොහොතේදී දෙවියන් වහන්සේ ආදම්ට ඒවට ශාප කළේ නැහැ. දෙවියන් වහන්සේ මනුෂ්‍යර ශාප කරන්නේ නැහැ. මොකද මම ඔබට ගීතයක් කිව්වා. දෙවියන් වහන්සේ මනුෂ්‍යර ශාප කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ ආදම්ට ඒවට ශාප කළේ නැහැ. උන්වහන්සේ මොනවද කිව්වේ? උන්වහන්සේ කිව්වා නොබලා නිසා භූමිය ශාප ලද්දී. භූමිය ශාප කළා. ඒ භූමියෙන් ලැබෙන ওই ශාපය මනුෂ්‍යයන් අත්දකිනවා. භූමිය ශාප කරපු දේ. ඔය දවසක් එක්කෙනෙක් මගේ එක ප්‍රශ්නයක් ඇවිල්ලා ඇසුවා. මට අවුරුදු ගානකට පෙරදී. ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා. මොකද ලියවිලි සඳහන් කරනවා ආදම් සහ ඒව පව් කිරීම තුල දෙවියන් වහන්සේ ඉස්රායලට දුන්නා වූ දඬුවම තමයි නොබ වේදනා සහිතව දරුවන් ප්‍රසූත කරනවා. එතකොට ඔහුගේ ගෙදර ඉඳලා තිබෙනවා වැස්සියක්. ඒ වැස්සිය මේ ලෝකෙට පැටියව ජනිත කරද්දී ඒ වැස්සි තාමත්ම වේදනා සහිතවලු මේ පැටියව මේ ලෝකෙට ජනිත කළේ. ඔහුට මේ තිබුණා ප්‍රශ්නේ ඔහුගෙන් ඇවිල්ලා ඇසුවා. පාස්ටර් දෙවියන් වහන්සේ ඉස්රායලට පමණයි මේ දඬුවම දුන්නේ. එනම් මේ සතුන්ට මේ සතුන් වේදනාව විඳින්නේ. මම උට කිව්වා රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ සඳහන් කරලා තිබෙන කවුරුන් කියවන්නේ තා ඉක්මන. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ. එතන තමයි තිබෙන උත්තරේ. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ මෙසේ කියනවා. කියවන්න කවුරු හරි? රෝම 8 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ මොනවද කියන්නේ? මුළු මැවිල්ල එක්ව කිඳිරි ගන්නවා. බලන්න කියවන්න කවුරු පෙරළුව කෙනෙක්?
මුළු මැවිල්ල කෙඳිරි ගාමින් ගාවිනා විදිනවා. එතන මේ මනුෂ්‍ය කරපු පාපය තුල දෙවියන් වහන්සේ කුමක්ද ගන්නෙ? පොළවට ශාප කළා. මේ පොළවට ශාප කරපු දේ ඒ පාපය මුළු මැවිල්ල සබා ධර්මේ පවා සතුන් පවා මෞලිකන් කිව්වා මෙන්න මේකයි හේතුව. යාත්‍ර සමෝදරිය නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවට පැමිණ උන්වහන්සේ කුමක්ද කරන්නේ? මේ ශාපෙන් අපිව නිදහස් කළා. ශාපෙන් අපිව නිදහස් කළා. අද මේ ගීතිකාකාරය ලියද්දී නම් කියනවා සුද්ධාත්මන වහන්සේ කර්ණ කොටගෙන ප්‍රීති වීමේ ගැලවීමේ ශබ්දය ධර්මිෂ්ඨයාගේ කුඩාරම්භලය. ධර්මිෂ්ඨයාගේ කුඩාරම්භල තිබෙන්නේ මොනවාද? ප්‍රීතිය සහ ගැලවීමේ ශබ්දය. ධර්මිෂ්ඨයාගේ කුඩාරම් තුල වෙන ශබ්ද පිට වෙන්න බෑ. වෙන අසභ්‍ය ශබ්ද පිට වෙන්න බෑ. වෙන අසමාදානයේ ශබ්ද පිට වෙන්න බෑ. ධර්මිෂ්ඨයේ කුඩාරම තුලින් පිට වෙන්න ඕනේ යාඥාව, ගීතිකාව සහ ධර්මිෂ්ඨකමේ වදන්. ඒ නිවස තිබුණා ප්‍රීතිය. ඒ නිවස තුල දෙවියන් වහන්සේගේ හස්තය බලවත්ව වික්‍රමාන්විතව ක්‍රියා කරනවා. ඒ නිවසට ගැන තමයි නම් කියන්නේ දෙවියන් වහන්සේට බය ඇත්තන් ආත්මස දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දූතයන් ලබා කුඩාරම් පදිනවා. ඒකයි අපි අර ගීතිකාකාරයා එක ගීතිකාවකින් නම් කියනවා මොන දේ මහමුද කැළඹිලා ගොඩට ගැහුවත් පර්වත පැලුණත් මම නොසලී සිටිනවා. මක්නිසාද? ස්වාමින් වහන්සේ මා සමගය. හොඳ අත්වල සන්නාදයක් දෙමු. මක්නිසාද? ස්වාමින් වහන්සේ මා සමගය. මහමුද කැළඹිලා ගොඩට ගහපුදින් පර්වත පැලුණදී මොන භූමිකම්පවල් ආවේදී නමුත් මම නොසලී සිටිනවා. මක්නිසාද? මම ස්වාමින් වහන්සේ මාගේ පක්ෂ සිටින නිසා. මක්නිසාද? උන්වහන්සේගේ හස්තය වික්‍රමාන්විතව ක්‍රියා කරනවා. ක්‍රියාවල සහෝදරිය මොකද උන්වහන්සේ මේ ලියවිල්ලේ එකක් ලියලා උන්වහන්සේ අපිට කරන්න බැරි දේවල් උන්වහන්සේ කියන්නේ නැහැ. උන්වහන්සේ කිව්වා නම් එහෙම ධර්මිෂ්ඨගේ කුඩාරම තුල තියෙන ප්‍රීතිය සහ ගැලවීමේ ශබ්දය කියලා ඒක එසේමයි. උන්වහන්සේ කියනවා නම් ඒ කුඩාරම තුල ස්වාමීන් වහන්සේගේ හස්තය බලවත්ව වික්‍රමාන්විතව ක්‍රියා කරනවායි කියලා ඒක එසේමයි. මොකද ස්වාමීන් වහන්සේගේ ආඥා බර නැහැ කියලා 1 යොහන් 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ ලියා තිබෙනවා. දෙවියන් වහන්සේගේ ආඥා බර නැහැ. උන්වහන්සේ අපිට කරන්න බැරි කිසිම දෙයක් කරලා නැහැ. එහෙනම් අපිට උන්වහන්සේ ධර්මිෂ්ඨගේ කුඩාරමේ ප්‍රීතිය සහ ගැලවීමේ ශබ්දය ඇති වෙන්න ස්වාමීන් වහන්සේ වික්‍රමාන්විත ක්‍රියා කරන්න උන්වහන්සේ පෙර අපිව නියම කළා. අපි පෙරලා ගමු එපිස පොතට. එපිස පොතේ පළවෙනි පරිච්ඡේදය තුල සුදු පාළුතුමා එපිස සභාවට ලියද්දී ඔව් මෙසේ කියනවා. ඔව් කියනවා පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔව් වලින්ම කියනවා මේ සියලු දේ නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද? අපේ බලෙන්වත් අපේ ශක්තියෙන්වත් අපිට කිසිවක් කළ නොහැකි. අපේ බලෙන්වත් අපේ ශක්තියෙන්වත් අපිට කිසි දෙයක් කරන්න අපි දුර්වලයි. අපි දුර්වල මිනිස්සු. අපේ මිනිස්කම සමහර අවස්ථාවලදී ඉස්මතු වෙන්නේ ඇයි? අපි සමහර විට අපේ මිනිස්කමට අපි ඉඩ දෙනවා. අපි ආත්මයන් වහන්සේ සමග සංවේදී නොවි සමහර අවස්ථාවල් වලදී අපිට දරා ගන්න පීඩනේ බැරි පීඩනේ ආවම අපේ කුමක්ද වෙන්නේ? අපි ආත්මයන් වහන්සේට සංවේදී නොවි අපේ මිනිස්කම ඉස්මතු වෙනවා. ඒකයි බයිබලයේ හැම මොහොතකම අපිට ආවාද කරන්නේ ආත්මයන් වහන්සේ කර්ම කරගෙන හැසිරෙන්න. එවිට නොබලා මාංශයේ තෘෂ්ණාවල් සම්පූර්ණ කරන්නේ නැහැ. අපිට කේන්ති අනේක මාංශයේ තෘෂ්ණාවක්. අපි ආත්මේ මාංශයේ සමග සංවේදී නැති වුණාම කොහොමද සිදු වෙන්නේ? මාංශයේ තෘෂ්ණාව අපේ ජීවිත තුළින් එළියට පනිනවා. මොකද අපේ බලෙන් ශක්තිය අපිට කිසිවක් කරන්න බෑ. එනිසා සුදු පාළුතුමා මේ පිසවරු ලියා දිනම් කියන අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.
උන්වහන්සේට ප්‍රශංසා කළ යුත්තේ. මොකද සියල්ල පැමිණෙන දෙවියන් වහන්සේගෙන්. ස්වාමින් වහන්සේ අන නොකළ සේක් නම් කිසිවක් සිදුවන්නේ නැහැ. යෙරමියාගේ විලාප ගී පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදේ ඉඳන් කියනවා ස්වාමින් වහන්සේ අන නොකළ සේක් නම් කිසිවක් සිදුවන්නේ නැහැ. එනිසා උන්වන් කියන මොනවද කියන්නේ? මක්නිසාද උන්වහන්සේ ඉදිරි පිට. මිනිසයා ඉදිරි පිට නොවේ. මොකද අපි දෙවියන් වහන්සේ ඉදිරි පිටයි අපි අවංක වෙන්න ඕනේ. අපි දෙවියන් වහන්සේ ඉදිරි පිටයි අවංක වෙන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේට සැඟවිලා අපට කිසිවක් කරන්න බෑ. දෙවියන් වහන්සේ අපේ සිතවිලිද උන්වහන්සේ විමසනවා. අපේ සිත කිරා බලන බව සුදු ලියවිලි සඳහන් කරනවා. අපේ සිත කිරා බලනවා. අපි කොච්චර හැංගි වෙස්මුණු බැන්දත් අපිට එලිපිට නටන්න වෙන දවසක් එනවා. එනිසා නම් කියනවා උන්වහන්සේ ඉදිරි පිට ප්‍රේමෙන් සුද්ධව මනුෂ්‍යයා ඉදිරි පිට නොවේ. අපි දේවල් කරන්න ඕනේ මනුෂ්‍යයන්ට පෙනෙන ආකාරයෙන් නොවේ. මනුෂ්‍යයන්ට පෙනෙන්න නොවේ. උන්වහන්සේ ඉදිරි පිට. උන්වහන්සේ ඉදිරි පිට ප්‍රේමෙන් සුද්ධව. ප්‍රේමෙන් සුද්ධව නොකැලැල්ව සිටින පිණිස. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ තමයි ප්‍රේමෙන් සුද්ධව නොකැලැල්ව සිටින්න ඕනේ. මනුෂ්‍යයා ඉදිරියේ නොවේ. දෙවියන් වහන්සේ ඉදිරියේ අපි ප්‍රේමෙන් සුද්ධව නොකැලැල්ව සිටිනවා නම් අපි මනුෂ්‍යයා ඉදිරියේ එයාකාරමයි. ඒකයි සුදු පහළ නම් කියන්නේ මම දෙවියන් වහන්සේ ඉදිරියේ මනුෂ්‍යයා ඉදිරියේ මම නිදොස් සර්ව සාක්ෂියක් ඇතුව සිටිනවා. පළමුවෙන්ම දෙවියන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේ ඉදිරියේ අපි නිදොස් සර්ව සාක්ෂියක් ඇතුව සිටිනවා නම් අපි මනුෂ්‍යයා ඉදිරියේ අපි නිදොස් සර්ව සාක්ෂියක් ඇතුව සිටිනවා. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ අපි නිදොස් සර්ව සාක්ෂියක් නැත්නම් මනුෂ්‍යයා ඉදිරියේ අපිට නිදොස් සර්ව සාක්ෂියක් නැහැ. ඒක තමයි හේබ්‍රෙව් පොත ලියන්නේ හේබ්‍රෙව් කර්තෘවරයා සුද්ධාත්ම වහන්සේ කර්ණ කරගෙන ඉඳන් කියනවා අපි නිස්සකකම ඇතුව උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනේ පාමුලකට ළඟා වෙමු. නිස්සකකම ඇතුව දෙවියන් වහන්සේ අභිමුඛයට අපිට සිට ගන්න පුළුවන්කම තියෙන ඕනේ නිස්සකකම ඇතුව. ඒක තමයි දේශනාකාරය 5 වෙනි පරිච්ඡේදය තුල ආවාද කරනවා නුඹ දෙවියන් වහන්සේගේ ගෘහයට එන කල්ලි නුඹගේ පාද බලා ගන්න. නුඹගේ පාද බලා ගන්න. නිදොස් සත්‍ය සාක්ෂියක් ඇතුව අපි සිටින්න ඕනේ. නිසකකම ඇතුව අපි දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට පැමිණෙන්න ඕනේ. අපේ අත් සමග අපේ සිත ස්වාමින් වහන්සේ වෙතට ඔසවන්න. අත් විතරක් ඔසවලා වැඩක් නැහැ. ප්‍රශංසා කරද්දී මේවන කෙනා නම් කියනවා අපි අත්ඔසවලා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරමු. ඔව් අත්ඔසවනවා. නමුත් අපි අතේ සෙව්වට වැඩක් නැහැ. ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය අපේ සිත ස්වාමින් වහන්සේ වෙතට එසවෙන්න ඕනේ. ඒක තමයි ආත්මෙන්න සැබෑකමෙන් දෙවියන් වහන්සේට නමස්කාර කිරීම. දෙවියන් වහන්සේ සොයන්නේ එබඳු සෙනගක්. යේසුස් වහන්සේ ශිකාර නම් කියන නුවරට පැමිණි කල්ලි ඒ නුවර තිබුණා යාකොබ් ගිලිද. ඒ යාකොබ් ගිලිද උඩ උන්වහන්සේ වාඩි වෙලා සිටිද්දී සමාරි ස්ත්‍රියෙක් ආවා වතුර ගෙනියන්න. දවල් 12ට විතර. ජේසුස් වහන්සේ ඉස්රේල් තමයි නම් කිව්වේ දෙවියන් වහන්සේ වනායි ආත්මයක්ය. දෙවියන් වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුය. උන්වහන්සේ සමාරි ස්ත්‍රියටයි. දෙවියන් වහන්සේ වනායි ආත්මයක්ය. දෙවියන් වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුය. එනිසා අපේ ස්වාමින් වහන්සේ වෙතට අපි එසෙව්වට මදි අපේ සිත එසවෙන්න ඕනේ. සිත එසවෙන්න නම් අපි නිසකකම ඇතුව ස්වාමින් වහන්සේගේ අභිමුඛයට එන්න ඕනේ. ඒ නිසා මේ සුදු පාළුව වෙනන් කියනවා ස්වාමින් වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් සුද්ධව නොකැලැල්ව සිටින පිණිස ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අපි තෝරාගත් ලෙස එනම් අපේ කුඩාන් වල ප්‍රීතිය ගැලවීමේ ශබ්දය ඇති වෙන්න ඕනේ.
අපි ස්වාමීන් වහන්සේගේ ස්වරූපයට මාරු වෙලා සිටිනවා නම් අපි සැබෑ ලෙස ක්‍රිස්තුස් වහන්සේට අපේ ජීවිතේ බාර දීලා තිබෙනවා නම් අපි සැබෑ ලෙස උන්වහන්සේට අපේ ජීවිතේ ස්වාමිත්වය බාර දීලා තිබෙනවා නම් අපි ස්වාමීන් වහන්සේගේ ගෞරවය උදෙසා ජීවත් වෙනවා නම් අපේ කූඩාරෙ තිබෙන්න ඕනේ ප්‍රීතිය සහ ගැලවීමේ ශබ්දයයි. ඒ ප්‍රීතිය සහ ගැලවීමේ ශබ්දයේ කූඩාරම තුල තිබෙනවා නම් යේසුස් වහන්සේ නිවසේ රජකම් කරනවා. උන්වහන්සේගේ හස්තය වික්‍රමාන්විතව ක්‍රියා කරනවා. සතුරා එක මගකින් පැමිණ සත් මගකින් පලා දුවනවා. උන්වහන්සේ කියනවා නුඹලා වදිනිය නුඹේ නුඹලා ඉස්සයි. නුඹලා පහලින් නොව නුඹලා ඉහළින්ය. ප්‍රියාදර සහෝදරයා සහෝදරි ලෝකේ මවන්න ප්‍රථමයෙන් තමයි ස්වාමීන් වහන්සේ මේ දේවල් සූදානම් කරලා තිබෙන්නේ. ඒකයි මම මේ ස්වාමීන් වහන්සේ අපිට කරන්න බැරි දේවල් කියලා නැහැ. උන්වහන්සේ කරන්න පුළුවන් දේවල් කරන්න සියල්ල කලින් උන්වහන්සේ සූදානම් කරලා තිබෙනවා. අපි උන්වහන්සේට සංවේදනයේ නිසා, අපි උන්වහන්සේ සමග හරි සබඳතාවයේ නැති නිසා, අපි ආත්මෙන් මාංශ කර්ම කරගෙන ගමන් කරන්න නැති නිසා අපිට මේ දේවල් කරන්න බැරි වෙලා අපේ කූඩාරම් වලින් ස්වාමීන් වහන්සේ ලැබෙන්නේ අගෞරවයයි. අපේ කූඩාරම් වලින් ඇසෙන්නේ ගැලවීමේ ශබ්දය නෙමෙයි. අපේ කූඩාරම් වලින් ඇසෙන්නේ සම්ඩු සරුවල්. අපේ කූඩාරම් වලින් ඇසෙන්නේ ප්‍රීතිය වචන නෙමෙයි. අපේ කූඩාරම් වලින් ඇසෙන්නේ අසමාදානයේ වචන. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ස්වාමින් වහන්සේද වරද? නෑ ස්වාමින් වහන්සේ අපිට ප්‍රීතිය ඇතුව ගැලවීමේ ශබ්දය ඇතුව උන්වහන්සේ වික්‍රමාන්විතව අපේ කූඩාරම් තුළ ක්‍රියාත්මක වෙන්න ලෝකේ මවන්න ප්‍රථමයෙන් උන්වහන්සේ සූදානම් කළේ. ගැලවීම ලැබුව දවසේ නෙමෙයි. ලෝකේ මවන්න ප්‍රථමයෙන්. එන අපිට කිසිම දෙයකට අපිට ස්වාමින් වහන්සේට ඇඟිල්ල දික් කරන්න බෑ. බලන්න මේ පේතුරුතුමා කියලා දෙන්නේ. පේතුරුතුමා දෙවෙනි යවපත්‍රය ලියද්දී ඔව් මෙසේ කියනවා. ඔව් මොනවද කියන්නේ? පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදේ ඉඳන් කියනවා මක්නිසාද තමන් වහන්සේගේ මහිමෙන් ගුණවන්තකමින් අපි කැඳවාගත්තා. බලන්න දෙවියන් වහන්සේගේ දේව ගෞරව උදෙසා ජීවත් වෙන පිණිස ස්වාමින් වහන්සේ අපිව තෝරාගෙන තිබෙන්නේ කැඳවලා තිබෙන්නේ උන්වහන්සේගේ මහිමෙන් ගුණවන්තකමින්. හැම මොහොතකම අපේ ජීවිතය තුළ තිබෙන උන්වහන්සේගේ මහිමය සහ උන්වහන්සේගේ ගුණවන්තකම. මහිමය සහ ගුණවන්තකම. දේව ස්වરૂපය. ඒකයි උන්වහන්සේ කිව්වේ. උන්වහන්සේ යොහන් තුමාගේ සුභාරංචිය 8 වෙනි පරිච්ඡේදය තුළ උන්වහන්සේ කියනවා උන්වහන්සේ ලෝකයේ ආලෝකයයි. උන්වහන්සේ කියනවා ලෝකයේ ආලෝකය. මා තුළ සිටිනා අන්ධකාරයෙන් නැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ. යේසුස් වහන්සේ ලූතුමාගේ සුභාරංචිය ලියද්දී නම් කියනවා යේසුස් වහන්සේගේ වචනය යේසුස් වහන්සේ කියනවා නුඹලා ලෝකයේ ආලෝකය. නුඹලා ලෝකයේ ආලෝකය. උන්වහන්සේ නිකන්ද කිව්වේ මේක? නෑ. මේක තමයි පේතුරුතුමා ඉඳන් කියන්නේ. අපි ලෝකයේ ආලෝකය වෙන්න උන්වහන්සේගේ මහිමෙන් ගුණවන්තකමින් අපිව කැඳවලා තිබෙනවා. උන්වහන්සේගේ මහිමෙන් ගුණවන්තකමින් අපිව කැඳවුවා නම් අපි ලෝකෙට ආලෝකයක්. අපි ලෝකෙට ආලෝකයක්. අන්ධකාර ලෝකෙට ආලෝකයක්. අන්ධකාරයේ සිටින ජීවිත වලට ආලෝකයක්. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය උන්වහන්සේ කියනවා මක්නිසාද තමන් වහන්සේගේ මහිමෙන් ගුණවන්තකමින් අපි කැඳවාගත් තනන් වහන්සේගේ දැන ගැනීම කරුණු කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලෙන් ජීවනයට ආදී දේව භක්තියට අදාළ උදේ අපට දී තිබේ. දීලා ඉවරයි. එහෙනම් දීලා ඉවර නම් අර ගීතිකාකාරය නම් කියනවා ප්‍රීතිය සහ ගැලවීමේ ශබ්දය ධර්මිෂ්ඨයාගේ කූඩාරමේ. එහෙනම් ඒ දේ නැත්තම් මොකද වෙලා තියෙන්නේ? අප තුල මේ දේව ස්වරූපය නැහැ. උන්වහන්සේගේ ස්වරූපයෙන් සම්මානසික සමානත්වයෙන් අපි මවලා තියෙන්නේ. යේසුස් වහන්සේගේ දැනගෙන නුඹලා දෙවිවරුය. දෙවියන් වහන්සේගේ වචනේ ලැබුවන්ට උන්වහන්සේ දෙවිවරුන් කියනවා නම් ඒක උන්වහන්සේ කියන්නේ ගීතාවලියේ 86 වෙනි
ගීතිකාව අරගෙන ඒ ගීතිකාව ලියලා දිනවා නුඹලා දෙවිවරුය. යේසුස් වහන්සේ ඒ පදේ අරගෙන තමයි උන්වහන්සේ කියන්නේ නුඹලා දෙවිවරුය. දෙවියන් වහන්සේ නුඹලාට දෙවිවරුයි කියලා කියනවා නම් ඒ කියන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේ නෙමෙයි අප තුල තිබෙන දේව ස්වභාවය. මේ දේව ස්වභාවය තමයි මේ පේතෘතුමයි නම් කියන්නේ උන්වහන්සේගේ මහිමෙන් ගුණවන්තකමෙන් නුඹ මාව කැඳවලා තිබෙනවා. එන අපේ කුඩාරවල මේ ප්‍රීතිය ගැලවීමේ ශබ්දය නැත්නම් දෙවියන් වහන්සේගේ වරදක් නෙමෙයි. දෙවියන් වහන්සේ අපේ නිවසේ නැහැ. දෙවියන් වහන්සේ හස්තයෙන් වික්‍රමාන්විතව ක්‍රියා කරන්නේ නැහැ. අපි හැමදාම අසාර්ථකයි. අපි හැමදාම පරාජිතයි. අපි හැමදාම මෙසිවිලි, හැමදාම කඳුළු, හැමදාම කලකිරීම. දෙවියන් වහන්සේගේ වරදද? ස්වාමීන් වහන්සේ මූලික දේවල් කරලා තිබෙනවා. ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ මහිමෙන් ගුණවන්තකමෙන් අපව කැඳවලා තිබෙනවා. උන්වහන්සේ ලෝකෙම වන්න ප්‍රථමයෙන් උන්වහන්සේ ඉදිරිපිට නොකැලැල්ව ප්‍රීතියෙන් සුද්ධව සිටින්න කාරණා සූදානම් කළ අපිව මේ ලෝකෙට එවලා තිබෙනවා. එනම් ප්‍රියාදර සහෝදරයෝ අපි අපව විමසන්න ඕනේ. අපි අපව විමසලා අපේ ජීවිත අපි ගොඩනගා ගන්න ඕනේ. අපි අපව විමසලා අපේ ජීවිතේ වැරදි හදා ගන්න ඕනේ. මොකද මේ ලියමිල්ලේ ලියා තිබෙන කිසිම දෙයක් ඇලපිල්ලක් පාපිල්ලක්වත් වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ කියන ආසාපලෝ පාප ගියත් උන්වහන්සේගේ වචනේ පහව යන්නේ නැහැ. වචනේ පහව යන්නේ නැහැ. එහෙනම් අපි ස්වාමීන් වහන්සේගෙන් වෙන් වෙලා ඉන්නේ. එහෙනම් අපි ස්වාමීන් වහන්සේගේ වචනේ වෙන් වෙලා ඉන්නේ. අපි ස්වාමීන් වහන්සේගෙන් ඈත් වෙලා ඉන්නේ. ඒකයි අපේ ජීවිතේ අසාර්ථකත්වයේ පැමිණෙන්නේ. ස්වාමීන් වහන්සේගේ ආරක්ෂිත වලල්ල තුල දේව වචනේ මත අපේ ජීවිත ගොඩනගලා දේව වචනේ අපේ ජීවිතවලින් ක්‍රියාත්මක කරද්දී දේව පොරොන්දු අපේ වෙතට එනවා. මොකද ස්වාමීන් වහන්සේගේ වචනේ ඕනේ අපිට දැන ගැනීමෙන් අපේ ඔළුව පුරව ගන්න නෙමෙයි. අරක මේ වුණාද අනිත් එක මේ වුණාද ඒක වෙන්නේ කොහොමද අරක උනේ කොහොමද කියන එක නෙමෙයි. මේ දේව වචනේ තියෙන්නේ දැන ගැනීමෙන් අපි ඔළුව පුරව ගන්න නෙමෙයි. දේව වචනේ තිබෙන්නේ අපේ ජීවිතේ වෙනස් කරගන්න හොඳ අපල සන්නාදයක් දෙමු. දේව වචනේ තියෙන අපේ ජීවිතේ වෙනස් කරගන්න. ඒක තමයි දාවිද් රජතුමා නම් කියන්නේ ගීතාවලිය 119 105 ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය මගේ මාවතට එළියක්ය. මොකද මේ වචනේ තමයි අපේ ජීවිතය වෙනස් කරන්නේ. මේ වචනේ එළිදරව් අපිට හැමදාම ඕනේ. මේ වචනේ හැමදාම අපේ ජීවිතය ආලෝකමත් වෙන්න ඕනේ. දවසින් දවස වචනේ අපිට ආලෝකමත් කරනවා. උන්වහන්සේ දවසින් දවසේ වචනේ දැනගැන්ම අපිට දෙනවා. එතකොට තමයි අපි ක්‍රිස්තුස් වහන්සේගේ උස මහත් ප්‍රමාණයට වර්ධනය වෙන්නේ. සුදු පාල්තුමා ඉඳන් කියනවා සුද්ධවන්තයේ සම්පූර්ණත්වය ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ උස මහත් ප්‍රමාණයට වර්ධනය වීමයි. අපි ක්‍රිස්තුස් වහන්සේගේ උස මහත් ප්‍රමාණයට වර්ධනය වුණාම අපේ ජීවිතේ උන්වහන්සේ පමණයි. ඒකයි සුදු පාල්තුමා ඉඳන් කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව දැනගත්තයින් පස්සේ මම වටිනා කියලා අල්ලගෙන සිටපු දේවල් මම කුණු කොට සලකනවා. ඒ ඕවෙල ලොකුකුතේ. සුදු පාළුතුමා ඕගෙන නම් කියනවා මම ඇවිල්ලා පරිසවරුන්ගේ පරිසියෙක්. මම ඇවිල්ලා ඊශ්‍රායලයේ බෙන්ජමින් කියන උසස් වංශ කෙනෙක්. මම ගමාලියල් යටතේ ගමාලියල් කියන්නේ ඊශ්‍රායලයේ හිටියව පළවෙනි රබ්බි පළවෙනි ගුරුවරයා ලොකුම උගතා. මම ගමාලියල් යටතේ මම අධ්‍යාපනය අධහරපු කෙනෙක්. ගමාලියල් කියන රබ්බිවරයාට පස්සේ මම ඊළඟ ගුරුවරයා. නමුත් මම ක්‍රිස්තුස් වහන්සේව දැනගත්තයින් පස්සේ මේ සියලු දේවල් කුණු කොට සලකනවා. දැන් මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසේ යනගසන ලබමින් සිටිනවා. තවත් මම නොවේ ජීවත් වෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වෙනවා. මම ක්‍රිස්තුස් වහන්සේව මනුෂ්‍යයන්ට එළි දක්වනවා. ප්‍රියාදර සහෝදරයන් සහෝදරයන් අපේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ මේ ජීවිතේ ජීවත් වෙද්දී මිනිස්සු දකිනවා අපි ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෝ කියලා. මොකද අපි ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෝනේ. ඒකේ මම මේ දවස් එක්කෙනකින් ඇහුවා
දැන් ගොඩාක් අය එක එක දේශකයන් අනුකරණය කරනවා. ප්‍රසිද්ධ දේශකයෝ ඉන්නවා ඒ දේශකයෝ වන්දම අනුගමනය කරන්නේ. අනුකරණය කරන්නේ. සමහර දේශනා කරන්නේ ඒ වගේ, ඇවිදින්නේ ඒ වගේ, අඳින්නේ ඒ වගේ. hina වෙන්නේ ඒ වගේ. දේශනා කරන්නේ උඩ පනින්නේ ඒ වගේ. මේ දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ මම වෙන්න. මම වෙන්න ඕනේ. මට වෙන කෙනෙක් වගේ වෙන්න බෑ. මම මේ මගේ ස්වභාවය. මම වෙන්න ඕනේ. මම එයාගෙන් ඇහුවා එයි මේ නුඹ එකිනෙක කෙනාව අනුකරණය කරන යේසුස් වහන්සේව අනුකරණය කරන්නේ නැත්තේ. අපි අනුකරණය කරන්න ඕනේ යේසුස් වහන්සේව. අපි වෙන කාවත් අනුකරණය කරලා වැඩක් නැහැ. අපි අනුකරණය කළ යුත්තේ යේසුස් වහන්සේවයි. අපි උන්වහන්සේගේ ගෝලය අනුකරණය කරන අපි එමනම් ඒ විදිහට අඳින්න ඕනේ. යේසුස් වහන්සේව අපි අනුකරණය කරන්න ඕනේ. ප්‍රියාදර සහෝදරය සහෝදරනි. අපි වෙන කාවත් අනුකරණය කරලා වැඩක් නැහැ. ඉතින් මම ඔහුගේ සභාවකට එද්දී මිනිස්සුන්ගේ නම් වෙනස් කරනවා. බයිබලයේ තියෙන නම් දානවා. යෝහන්, මාකු, එලිෂා ලස්සන නම්. ඉතින් මම ඇහුවා ඔහුගෙන් ඇයි මේ ආබ්‍රහම් කියලා දාන්නේ නැත්තේ? ඇයි මේ දාවිද් කියලා දාන්නේ නැත්තේ? ඇයි මේ ආරෝන් කියලා දාන්නේ නැත්තේ? බයිබලේ නම් දාන්න මේවත් දාන්න ඕනේ. මොකද අපි බොහෝ විට අපි කරන්නේ මොකද්ද? අපි ස්වාමින් වහන්සේගේ දේ නෙවෙයි අපි කරන්නේ. අපි බයිබලයේ තියෙන ලස්සන නම් දා ගන්නවා. එහෙනම් අපි බයිබලය අනුකරණය කරනවා. අපි ආරෝන් කියලා දා ගන්න ඕනේ. අපි ආබ්‍රහම් කියලා දා ගන්නවා. අපි දාවිද් කියලා දා ගන්න ඕනේ. එනිසා අපේ එකම අනුකරණය ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. උන්වහන්සේ කිව්වා යමෙක් මා පසුපස එන්න කැමති නම් ඔව් තමා නසාගෙන තමාගේ කුරුස රැගෙන දවස්පතා මාව අනුගමනය කළාවා. යේසුස් වහන්සේ තමා නසාගෙන උන්වහන්සේව අනුගමනය කරන්න අපේ කුරුස රැගෙන. මොකද දවස්පතා අපිට තිබුණා කුරුසයක් උසුලන්න. දවස්පතා දින කුරුසයක් උසුලන්න. නමුත් ඒ කුරුසේ අපිට උසුලන්න අපිට බර නැහැ. ඒ කුරුසේ නින්දාවක් වුණත් ඒ කුරුසේ අපිට නින්දාවක් ගෙන දෙන්නේ නැහැ. මක්නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ කුරුසේ කර්මකටගෙන අපිට ජයග්‍රහණය දුන්න නිසා අපි උන්වහන්සේව අනුගමනය කරන්න ඕනේ. ඒ අනුගමනය කිරීම තුළ අපි ජයග්‍රාහකයි. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, අපි උන්වහන්සේව අපි අනුගමනය කරන්න ඕනේ. උන්වහන්සේව අනුගමනය කරන්න උන්වහන්සේ අවශ්‍ය කරන සියලු දේ ලබා දෙනවා. අපි උන්වහන්සේගේ උසමාත ප්‍රමාණයට අපි වර්ධනය වෙලා තියෙන්න ඕනේ. අපේ උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ධර්මිෂ්ඨගේ කූඩාරම තුළ ප්‍රීතිය සහ ගැලවීමේ ශබ්දය. ගැලවීමේ ශබ්දය. උන්වහන්සේ කියන මම නුඹලාට රහසින් කියපු දේ ගෙවල් උඩ නැගලා ප්‍රකාශ කරන්නේ. ගෙවල් උඩ නැගලා තව කෙනෙක්ට අපහාස කිරීම නෙමෙයි. ගෙවල් උඩ නැගලා තව කෙනෙකුගේ චරිත ඝාතනය කිරීම නෙමෙයි. ගෙවල් උඩ නැගලා සම්ඩ සරුවල් කිරීම නෙමෙයි. අපේ කූඩාර වලින් ඇහෙන්න ඕනේ ආල පාල මිනිස්සුන්ට මොනවාද? ගැලවීමේ වචන, ප්‍රීතියේ වචන, සමාදානයේ වචන, උන්වහන්සේගේ වචන, ගීතිකාව, මේ දේවල් ඇසෙන්න ඕනේ. නමුත් කිතුණුවාගේ නිවස තුලින් ඇහෙන්නේ කුරුහල්පනා. කිතුණුවාගේ නිවස තුලින් ඇහෙන්නේ සම්ඩ සරුවල් නා. සමහර කිතුණුවාගේ නිවස වල ඔක්කොම සත්තු ටික ඉන්නවා. බල්ලා, බූරුව, හරක, නරියා, වඳුරා ඔක්කොම ඉන්නවා. එනගේ නිවසේ උන්වහන්සේගේ හස්තය වික්‍රමාන්විතව ක්‍රියා කරන්නේ නැහැ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, ධර්මිෂ්ඨගේ කූඩාරවල දෙවෙනි ප්‍රීතිය සහ ගැලවීමේ ශබ්දයයි. නුඹ මාව දෙවියන් වහන්සේ කැඳවලා තියෙන්නේ ධර්මිෂ්ඨකමටයි. ධර්මිෂ්ඨකමට සාක්ෂි දරන්නයි. අපි ධර්මිෂ්ඨකමට සාක්ෂි දරන්නව සෙනගල්. අපි ආලෝකයට සාක්ෂි දරන්නව සෙනගල්. අපේ ජීවිත තුළ අන්ධකාරය නැහැ. ආලෝකයේ පැමිණි කල අන්ධකාරය පලා යනවා. අපි ආලෝකයට ආලෝකයක්, අපි අන්ධකාරයට ආලෝකයක් මෙන් දෙවියන් වහන්සේ කැඳවලා තිබෙන්නේ. නුඹගේ විමසන්න, නුඹගේ කූඩාරම තුළ ප්‍රීතිය සහ
ගැලවීමේ ශබ්දය තිබෙනවාද? මේ උතුම් උදෑසන දෙවියන් වහන්සේ සියල්ලන්ට ආශිර්වාද කරන සේක්වා. අපි නැගිටිමු. හාලෙලූයා. ස්තුති වේවා දෙවියන් වහන්සේ. නොබලෝගේ පිසඳ නොබාතන් වහන්සේට සම්බේධ නොබාතන් වහන්සේට සම්බේධිත ස්වාමීන් වහන්සේ වික්‍රමාන්විතව නොබගේ නිවසේ රචකම් කරනවා නම් නොබ ලේඛෝප වෙලා නෙමෙයි ඉන්නේ. සමහර මිනිස්සු ඉන්නේ හැම මොහොතකම ලේඛෝප වෙලා. නොබගේ අතුරාන්තේ සමාදානේ නැහැ, ප්‍රීතිය නැහැ, සතුට නැහැ. නොබ ආත්මයන් වහන්සේ සංවේදී නැහැ. නොබගේ විමසන්න. නොබගේ විමසලා බලන්න. උන්වහන්සේ කියනවා ප්‍රීතියද ගැලවීමේ ශබ්දයේද ධර්මිෂ්ඨගේ කුඩාරම් තුල ඇත්තේය. ස්වාමීන් වහන්සේගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියා කරන්නේය. හොඳ ආත්මල සන්නාදයක් දෙමු. වික්‍රමාන්විතව ක්‍රියා කරන්නේය. ස්වාමීන් වහන්සේට බය ඇත්තන් ආත්පස උන්වහන්සේගේ දූතයන් ලවා උන්වහන්සේ කඳවුරු වදින්නේය. ඥානදී ඔබගේ වචන ගැන ස්තුතියි. වචනේ හැම කෙනෙක්ම සිත් තුළ පළදරමින් ඒ වචන ප්‍රකාර ජීවත් වෙන්න ගමන් කරන්න කරුණාව තුන මැනව. මන්ද ස්වාමීන් ඔබට ඇඟිල්ල දික් කරන්න කිසිවෙකුට බෑ. මන්ද ඔබ ලෝකේ මවන්න ප්‍රථමෙනුයි අපේ සැලැස්ම සූදානම් කළේ. ලෝකේ මවන්න ප්‍රථමයි ස්වාමිනී අපේ කූඩාරමේ ප්‍රීතිය සහ ගැලවීමේ ශබ්දය ඇති වෙන්න ඔබ කාරණා සූදානම් කළේ. ඔබ අපව කැදෙව්වා ස්වාමිනී පිළිගත යුතු දවසකදී ගැලවීමේ මොහොතකදී අපිව කැදවලා ස්වාමිනී ඒ ඔබගේ ස්වාමිනී දුන්නා උරුමය අප වෙතට නිදහස් කළා. අද අප තුල ඒ දේවල් නොමැතිනම් ස්වාමිනී වරද අපේ. අපි ආත්මෙද සැබෑ කමෙන්ද අපි ඔබව සොයන්නේ නැහැ. අපි ඔබගේ වචනට අනුකූලව ජීවත් වෙන්නේ නැහැ. අපේ ජීවිත ඔබගේ වචන තුල ගොඩනගාගෙන නැහැ. අනේ ස්වාමිනී ඔබගේ ප්‍රමිතියට එන්න අපට උපකාර කරන්න. කියන්න උන්වහන්සේට උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රමිතියක් තිබෙනවා. ඒ ප්‍රමිතියට එන්න උපකාර කරන්න කියලා. ස්වාමිනී වචන හැම කෙනෙක්ම සිත් තුළ පළ දරලා ඒ අනුව ජීවත් වෙන්න ගමන් කරන්න කරුණාව තුන මැනව. ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හාලෙලූයා. ස්තුති වේවා දෙවියන් වහන්සේ. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. මහිමය වේවා දෙවියන් වහන්සේ.